නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. टोरंटो महाविहाराधिपति अतिपूजनीय आहंगम रतनसिरी नायक स्वामी वහන්සේ प्रधान विस्टेंड विहारस्थानी विहाराधिपति धम्मावास नायक स्वामी वහන්සේ प्रधान වැඩම අවදාළ මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේට නමක් පාවිච්චි කරනවා උන්වහන්සේ විසින්ම තථාගත කියලා. ඒ තථාගත කියන වචනයට උන්වහන්සේම තේරුම් දෙනවා. උන්වහන්සේ එක තේරුමක් දුන්නා මේ විදිහට. යංච භික්ඛවේ රත්තිං තථාගතෝ අபிසම්බුද්ධති යංච රත්තිං පරිනිබ්බායති යං ඒතස්මින් අන්තරේ භාසති ලපති නිද්දිසති තං තථේව හෝති නෝ අඤ්ඤථා තස්මා තථාගතෝති උච්චති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙනවාද, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවාද, ඒ සම්බුද්ධත්වයට පත්වීමේ සිට පිරිනිවන් පෑම දක්වා අතර කාලයේ යම් කිසි දෙයක් ප්‍රකාශ කරනවා නම්, යම් කිසි දෙයක් පවසනවා නම්, යම් කිසි දෙයක් පෙන්වා දෙනවා නම් ඒක ඒ විදිහටමයි සිදු වෙන්නේ. වෙන විදිහකට සිදු වෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේට තථාගත කියලා කියනවා. ඒකට සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වටිනා දේශනා රාශියක් තිබෙන ඉති උත්තක පාළියේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් උන්වහන්සේ සම්බුද්ධත්වයේ සිට පිරිනිවන් පාන මොහොත දක්වා යම් කිසි දෙයක් පවසනවා නම්, ප්‍රකාශ කරනවා නම් ඒක ඒ විදිහටම වෙනවා, වෙන විදිහකට වෙන්නේ නැහැ කියලා අපිට මේ බුද්ධ දේශනා කෙරෙහි විශ්වාසය ඇති වෙන්න ඒ ප්‍රකාශයේ පිහිට වෙන්නේ නැද්ද? උන්වහන්සේ දේශනා කරනවා, මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙනවාද, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවාද, යම් ඊතස්මින් අන්තරේ, ඔය කාල පරිච්ඡේදයේ තුල භාසති ලපති නිද්දිසති, යම් කිසි දෙයක් ප්‍රකාශ කරනවා නම්, කියනවා නම්, නිර්දේශ කරනවා නම් තං තථේව හෝති, ඒකේ ඒ විදිහට වෙනවා, නෝ අඤ්ඤථා, වෙන විදිහකට වෙන්නේ නැහැ. තස්මා තථාගතෝ, ඒ නිසා තථාගත කියනවා. ලෝකේ කාටද තමන් කියන දේ ඒ විදිහටම වෙනවා, ඒ නිසායි තථාගත කියන්නේ කියලා ලෝකේ කාටවත් වෙන කියන්න පුළුවන්ද? දවසක් ප්‍රකාශ කරපු එකක් ගැන නම් කම වෙන විදිහකට සිදු වෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේට තථාගත කියලා කියනවා. ඒකට සඳහන් වෙන්නේ
බුදුරජාණන් වහන්සේගේ වටිනා දේශනා රාශියක් තිබෙන ඉති උත්තර පාළියේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් උන්වහන්සේ සම්බුද්ධත්වයේ සිට පිරිනිවන් පාන මොහොත දක්වා යම් කිසි දෙයක් පවසනවා නම්, ප්‍රකාශ කරනවා නම් ඒක ඒ විදිහටම වෙනවා, වෙන විදිහකට වෙන්නේ නැහැ කියලා අපිට මේ බුද්ධ දේශනා කෙරෙහි විශ්වාසය ඇති වෙන්න ඒ ප්‍රකාශයේ පිහිට වෙන්නේ නැද්ද? උන්වහන්සේ දේශනා කරනවා, මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙනවාද, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවාද, යම් ඒතස්මින් අන්තරේ, ඔය කාල පරිච්ඡේදය තුල භාසති ලපති නින්තිසති, යම් කිසි දෙයක් ප්‍රකාශ කරනවා නම්, කියනවා නම්, නිර්දේශ කරනවා නම් තං තථේව හෝති, ඒකේ විදියට වෙනවා, නෝ අඤ්ඤතා, වෙන විදිහකට වෙන්නේ නැහැ. තස්මා තථාගතෝ, ඒ නිසා තථාගත කියනවා, ලෝකේ කාටද තමන් කියන දේ ඒ විදියටම වෙනවා, ඒ නිසායි තථාගත කියන්නේ කියලා ලෝකේ කාටවත් වෙන කියන්න පුළුවන්ද? දවසක් ප්‍රකාශ කරපු එකක් ගැන නම් කමක් නැහැ. සභාවක ගිහිල්ලා නිකන් එකපාරක් කියපු එකක් ගැන නම් කමක් නැහැ. සම්බුද්ධත්වයට පත් වෙච්ච වෙලාවෙ ඉඳලා පිරිනිවන් පාන වෙලාව දක්වා යමක් දේශනා කරනවාද ඒක ඒ විදිහටම වෙනවා. ඒ නිසායි තථාගත කියලා කියන්නේ කියලා ලෝකයේ වෙන කිසිම කෙනෙකුට තමන් ගැන කියන්න බෑ. දැන් බලන්න හිතලා අපි ඉගෙන ගන්න විෂය කලකදී ඉගෙන ගන්න දේවල් කලකදී වෙනස් වෙනවා. ඉස්සර ඉගෙනගත්තු දේවල් දැන් කියනවා අපි කාලේ දැන් පැනලා. දැන් වැඩක් නෑ, දැන් අලුත් සොයා ගැනීම තියෙනවා. දැන් අලුත් දේවල් තියෙනවා. ඉස්සර වගේ නෙමෙයි කියනවා. ඒ කියන්නේ අපි සමහර විට අපිම මේ ජීවිතය තුළ මේ ඊයේ කතා කරපු එක අපි අද වෙනස් කරලා තියෙනවා. අද කතා කරන එක අපි හෙට වෙනස් කරනවා. අපිම කියනවා අපිට වැරදුනා කියලා. අපි කියන්න ඕනේ ඔම නෙමෙයි කියලා කියනවා. මේ වගේ අපි කරන කියන දේවල් වල විශ්වාසයක් අපිටවත් නැහැ. හඳුනගන්න බුදුරජාණන් වහන්සේ නමකගේ අවබෝධය. උන්වහන්සේ කොයිතරම් අවබෝධයකින්ද එහෙම කතාවක් කියන්නේ. ලෝකේ වෙන කිසිම කෙනෙක් ඒ ප්‍රකාශයේ හොඳට ඉතිහාසෙ වෙල බලන්න කිසිම කෙනෙක් වෙන කවුරුවත් එහෙම එකක් කියලා නැහැ. ඒක දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. පින්වත්නි, බුදු කෙනෙක් පහළ වෙන්නේ ඇයි? බුදු කෙනෙක් ලෝකෙට අවශ්‍යද? බුදු කෙනෙක් පහළ වීමේ අවශ්‍යතාවය මොකක්ද? බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ එකම එක දෙයකට. ඒ දේ අපි ඉගෙන ගමු. දැන් අපි ගමු ආර්ථික සමෘද්ධිය ගැන. අපි හැමදේම කතා කරනවානේ. ආර්ථික සමෘද්ධිය ගැන කතා කරන්න බුදුරු පහළ වෙන්න ඕනේද? නෑ. ඊළඟට සමාජ සම්බන්ධතා පවත්වීම ගැන කරුණු පැහැදිලි කරන්න අයි හැමදේම අපි ලෝකේ කතා කරන දේවල් බුදුරු පහළ වෙන්න ඕනේද? සාමාන්‍ය මිනිසුන්ට ඒක තේරුම් ගන්න පුළුවන්. අපිට අවබෝධ කරගන්න බැරි දෙයක් තියෙනවා. අවබෝධ කර ගැනීමට දුෂ්කර දෙයක් තියෙනවා. අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. අන්නේදී අවබෝධ කරලා දෙන්නයි බුදු කෙනෙක් පහළ වෙන්නේ.
වෙන කිසිම දෙයකට නෙමෙයි. ඒක අපිට ඔප්පු වෙනවා බුදුරජාණන් වහන්සේගේ පළවෙනි දේශනාවෙන්. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේට ඉස්සල්ලාම ඇති වුණා බුදුරජාණන් වහන්සේට ඇති වුණා යම්කිසි පසුබෑමක්. පසුබෑමක් ඇති වුණා. මොකද හේතුව උන්වහන්සේ බුදු නොවනින් දැක්ක මේ මිනිස්යන්ගේ මානසිකත්වය. අවබෝධ කරගත්ත ආලේ රාමා කෝපනායම් පජා ආලේ රත ආලේ සම්මුදිත. මේ මිනිස්යන් වාසය කරන්නේ ආසාව තුල. ආසා කරන දේ ඇලිලා. ආසා කරන දේ සතුටු වෙවි. මේ විදිහට වාසය කරන අයට මේ ජීවිතය ගැන ගැඹුරින් බලන්න කිව්වොත්, හේතුඵල වශයෙන් බලන්න කිව්වොත්, විරාගී දෙයකට පැමිණෙන්න කිව්වොත්, බුදුරජාණන් වහන්සේ සිටිවිල්ලක් ඇති වුණා මේ කියන කතාව මට මහසියක් විතරක් වේවි. මිනිස්සුන්ගේ මානසිකත්වයේ තියෙන ඒකට සූදානම් නෙවෙයි. එතකොට ගෞතම බුද්ධ ශාසනය ගැන මිනිස්සුන් දන්නේ නැති වුණාට දෙව්ලොව බඹලොව පුල පුලා බලා සිටි එකක්. බ්‍රහ්ම රාජෙක් සාම්පති කියලා මහා කම්පණයකට පත් වුණා. අනේ බුදුරජාණන් වහන්සේට මෙවැනි සිටිවිල්ලක් ඇති වෙලා මිනිස්සුන්ගේ හිතේ තියෙන ආසාව තුළ ඉන්නේ. ආසාවෙන් සතුට වෙන්නේ. මේ වුණාට මේක කියන වැඩක් නෑ. මහත්යක් විතරක් වෙයි. ඒ බ්‍රහ්ම රාජයා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා පෙනී හිටලා වන්දනා කරලා කියා හිටියා අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකේ වෙනසලා යාවි. භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරන අය ඉන්නවමයි දහම් දේශන සීක්වා කියලා ආරාධනා කළා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ බැලුවා මේ උන්වහන්සේට තියෙන විශේෂ ඥානයක් සම්බුද්ධත්වයට එක්ක ඇතිවෙච්ච ඥානය. ඒ ඥාණයෙන් බැලුවා ඉන්ද්‍රිය පරිපරියත් ඥාණයෙන් බැලුවා. ඉන්ද්‍රිය පරිපරියත් කියලා කියන්නේ මේ අපේ කුසලතා අපි දකින්නේ. සමහර අය ඉන්නවා අපේ කුසලතා හඳුන ගන්නවා. මේ වගේ ධර්මයේ දකින්න තියෙන කුසලතා හඳුන ගැනීමේ ඥාණය උන්වහන්සේට තියෙනවා. උන්වහන්සේකින් ලෝකෙ බැලුවා. බැලුවම උන්වහන්සේ දැක්ක මේ ලෝකය පොකුණක් වගේ. නිලුම් පොකුණක් වගේ. අද මේ ලෝකේ ඉන්නමයි. මේ නිලුම් පොකුණේ තියෙනවා වතුරෙන් උඩට ආපු මෝරණු නිලුම්. වතුර ඇතුලේ තියෙන පොහොට්ටු මෝරගෙන නිලුම්. එතකොට ඔබ හිතන්න ඉර පෑවුවොත් පිපෙන්නේ මොනවද? අර වතුර යට තියෙන පොහොට්ටුද? නෑ. වතුරෙන් උඩට මෝරගෙන යන පොහොට්ටුද? නෑ. වතුරෙන් උඩට ආපු මෝරපු පොහොට්ටුව පිපෙනවා. බුදුරජාණන් වහන්සේ මේ මිනිස්යන්ගේ විවිධත්වය දැක්කා. විවිධත්වය දැක්ක සමහරුන්ට දේශීයෙන් තෝරලා දෙන්න පුළුවන්. සුවිඥාපය. සමහරුන්ට කොච්චර කිව්වත් එයා තේරුම් ගන්නෙම නැහැ. දුවිඥාපය. සමහරුන්ට කරුණු කාරණා විග්‍රහ කරලා දෙනකොට තේරුම් ගන්නවා ස්වාකාරයි. සමහරුන්ට එහෙම තේරුම් ගන්න බෑ. මේ වගේ මිනිස්යන්ගේ විවිධත්වයේ නිලුම් පොකුණක තියෙන නිලුම් පොහොට්ටුවල විවිධත්වය වගේ උන්වහන්සේ දැක්කා. අදත් එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා මම මේ ධර්මයෙන් ප්‍රකාශ කරනවා. උන්වහන්සේ ප්‍රකාශයක් කළා. අපාරුතා තේසං අමතස්ස ద్వාරා යෝ සෝතවන්තු පමුච්ඡන්තු සද්ධා. අර බුද්ධිම අයට
අමාදුර ඔන්න විවෘත කළා. සවන් ඇති උදවිය ශ්‍රද්ධාව මුදන්වා. ඒ කිව්වේ ශ්‍රද්ධාව ඇති කරගෙන අහන්න කියලා උන්වහන්සේ බරණැසට ඉසිපතනාරාමයට වැඩම කරලා උන්වහන්සේ අවබෝධ කරගත්තේ කුමක්ද එක දේශනා කළා. ඉස්සල්ලාම ඒ දේශනාවට අපි මොකද්ද කියන්නේ? ධම්මචක්කප්පවත්තන සූත්‍රය. පින්වත්නි කුමක්ද ඒකේ තියෙන්නේ? ඒ දේශනාව කියන්නේ කුමක්ද? අර බුදු කෙනෙක් පහළ වීම ඊළඟ කිරීමේ චතුරාර්ය සත්‍යය. එතන ඉඳලා ලෝකයට ඔන්න වෙහෙලා තිබිච්ච එක විවෘත වුණා. ඒ තමයි චතුරාර්ය සත්‍යය. මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට බැරුව ලෝක සත්‍යය සතර අපාය වැටි වැටි තමයි මේ ගමන යන්නේ. ඒක අපිට තේරෙන්නේ බුද්ධ දේශනා හොඳට කියවලා බලද්දී අපි මේ දැන් ගත කරන ජීවිතයේ අපිට අවසන් වෙනවා කොයි වෙලාවෙ හරි. මේ ජීවිතය අපිට කොයි වෙලාවෙ හරි අහිමි වෙනවා. අහිමි වෙච්ච ගමන් ඊළඟට හිමි වෙන්නේ අපිට කර්මානුරූපව ඊළඟට සකස් වෙච්ච ජීවිතයක්. ඒක අපි දන්නේ තිරිසන් අපායයිද, නිරයයිද, පෙරේත ලෝකයයිද අපි දන්නේ කියන්නේ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් ඇහුවා ස්වාමී භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ ලස්සන අය ඉන්නවා. ලෝකේ කැත අය ඉන්නවා. දක්ෂ අය ඉන්නවා. අදක්ෂ අය ඉන්නවා. පොහොසත් අය ඉන්නවා. දුප්පත් අය ඉන්නවා. මේ වෙනස මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඕක තමයි කිව්වා කම්මස්සකා මානව සත්තා. තරුණය මේ සත්වයන් තමන්ගේ දේහ හැටියට තියෙන සත්වයන්ගේ කර්මයයි. කම්ම යෝනි කර්මයයි උත්පත්ති ස්ථානය. කම්ම බන්දු කර්මයයි නායදය. කම්ම පටිසරණෝ කර්මයයි පිහිට. යම් කිසි කර්මයක් කරනවා නම් හොඳ වේවා නරක වේවා ඒක තමයි දෑගත්තේ. එතකොට පින්වත්නි අර ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේගේ උත්තරය මොකද්ද? දුප්පත් වීමට හෝ පොසත් වීමට හෝ ලස්සන වීමට හෝ කැත වීමට හෝ බුද්ධිමත් වීමට හෝ බුද්ධිහීන වීමට හෝ බලපාන මූලික දේ මොකද්ද? කර්මය. එහෙනම් මේ කර්මයෙන් තමයි අපි ඉපැද්දෙන්නේ. අපි මේ මනුස්ස ලෝකෙට ආවේ කර්ම විපාකයක් හැටියට. අපි රැස් කරපු පින්කමක විපාකයක්. දැන් ඔය හිතලා බලන්න. එතකොට අපි අපේ තමන්ගේ දේ හැටියට තියෙන්නේ කම්මස්සකා කියන්නේ සොකීය දේ හැටියට තියෙන කර්මය නෑ. කර්මය නම් උත්පත්ති ස්ථාන. කර්මය නම් නෑදෑය. එතකොට අපේ ජීවිතයේ සම්බන්ධයෙන් විනිශ්චය කරන්නේ කවුද? කර්මය. කර්මයේ විනිශ්චයකට අහු වෙලා අපි මේ යන්නේ මේ සංසාරේ. අපි හිතාගෙන හිටියට මම කියලා, මගේ කියලා, මට ඕනේ, මගේ පැවැත්ම කියලා අපි හිතාගෙන හිටියට අපේ විනිශ්චයකාරයා බාහිර කෙනෙක් නෙවෙයි. අපි කරන කියලා දෙයමයි. එතකොට දැන් චුට්ටක් ඔබ හිතන්න දැන් මේ කර්මයේ විනිශ්චයකින් අපි මිනිස් ලෝකෙට ආවා. දැන් මිනිස් ලෝකෙට ඇවිල්ලා දැන් අපි සෑහෙන වයසක් වුණා. දැන් ඔබ කියන්න බලන්න මේ කාල පරිච්ඡේදයේදී අපේ කයෙන් වරදක් සිදු වුනේ නැද්ද අපේ? කයෙන් අපිට වැරදි සිද්ධ වුණා. වචනෙන් අපිට වැරදි සිද්ධ වෙලා නැද්ද? වචනෙන් වැරදි සිද්ධ වෙනවා. හිතෙන් වරදින්නේ නැද්ද අපිට? සිතෙන් වැරදි සිද්ධ වෙනවා. කයෙන් හොඳ කරන්නේ නැද්ද අපි? කයෙන් හොදත් කරනවා. වචනෙන් හොඳ කරන්නේ නැද්ද අපි? වචනෙන් හොදත් කරනවා. සිතෙන් හොඳ කරන්නේ නැද්ද අපි? සිතෙන් හොඳ කරනවා. එහෙමනම් අපි මේ ආපු ගමනේ හොඳ
රැස් වෙලා තියෙනවා. ඒ වගේම නරකත් රැස් වෙලා තියෙනවා. දැන් අපි තරාදියක දෙපැත්තකට දැම්මොත් මේ හොඳ මේ නරක කියලා වැඩි මොකක්ද? අපිට එකපාරට මතක් වෙන්නේ කරපු හොඳද වැරදිච්ච එකද? බොහෝ විට මතක් වෙන්නේ හොඳ නෙමෙයි වැරදිච්ච තැන. ඒක තමයි මේ මානසික ස්වභාවය. දැන් බලන්න හිතලා දැන් අපි සංසාරේ කලින් ජීවිතේ කෙරිච්ච පිනක විපාක හැටියට මිනිස් ලෝකෙට ආවා. අපි කියමු ඊළඟ ජීවිතේටත් හොඳ පිනක් හම්බ වෙලා මනුස්ස ලෝකෙට එයි කියලා. ඊළඟ ජීවිතේටත් හොඳ පිනක් හම්බ වෙලා මනුස්ස ලෝකෙට එයි කියමු. කොච්චර කල්ලි වගේද? අපිට කියන්න පුළුවන්ද? බෑ. මොකද හේතුව පින හෝ පව හෝ ඉස්සරහට අරගෙන දෙන්නේ පුද්ගලික නෙවෙයි. ඒක කර්ම විපාකයේ ස්වභාවයක්. මේ ඉරදමට භාජනය වෙච්ච කෙනාගේ සංසාරික ජීවිතයේ බුදුරජාණන් වහන්සේ නියපොත්තට පස් චුට්ටක් අරගන්න මෙහෙම නියපොත්තට අරගෙන දේශනා කරනවා මහණෙනි මනුස්ස ජීවිතේ ගත කරන කෙනා මරණයට පස්සේ ආයෙත් මිනිසෙක් වෙනවා නම් මේ නියපොත්තට ගත්ත පස් චුට්ට වැඩි කියනවා. මහ පොළොවගේ පිරිසක් නිරේ උපදිනවා. මහ පොළොවගේ පිරිසක් තිරිසන් අපායේ උපදිනවා. මහ පොළොවගේ පිරිසක් පෙරේත ලෝකෙ උපදිනවා. එහෙමනම් අපිට පේනවා පස්සෙන් එන දේ අතර හැමතිස්සෙම පිනක්ම ඉස්සර වෙලා සුගතියට අපි යන්නේ නැහැ. මොකද හේතුව අපේ ජීවිතයේ සම්බන්ධයෙන් අපේ මරණයත් සමග උපත විනිශ්චය කරන්නේ කර්මය විසින්. මේ ස්වභාවයෙන් අපිට බේරෙන්න තියෙන්නේ එකම අවස්ථාවයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන අර විශේෂ දේ අවබෝධ කිරීම. මොකක්ද ඒ? චතුරාර්ය සත්‍යය. ඒ විශේෂ දේ අවබෝධ කළොත් අපි මේ බලන්න මේ විසඳුම ගැන බුදුරජාණන් වහන්සේ උපමාව හිමාල කන්ද තියෙනවා. මේ මිදිගෙඩි තරම් මැටි ගුලි 7ක් හැදුවා බුදුරජාණන් වහන්සේ. හදලා පොලිමට තිබ්බා. තියලා භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා මහණෙනි මේ හිමාල කන්දද විශාල මේ චූටි ගුලි 7ද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ හිමාල කන්ද හරි විශාලයි කිව්වා. මේ ගුලි 7 වගේ කොච්චර විශාලයිද? අනේ ස්වාමීනි ප්‍රමාණ කියන්න බෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ මිනිස්සෙක් එක්කෙනෙක් සෝවාන් වුණොත් එයා නැති කරපු දුක් හිමාල කන්ද වැඩි. එයාට විඳින්න තියෙන දුක් මේ පුංචි ගුලි 7 වගේ ආත්ම 7ක්. එතකොට කෙනෙක් සෝවාන් වුණොත් එයාගේ ප්‍රශ්න වලින් කොච්චරක් ඉවරද කියලා. 99.9ක් ඉවරයි. එහෙමනම් අපේ ජීවිතේ එච්චර විසඳුමක් ගන්න පුළුවන් දෙයකට යම්කිසි මහන්සියක් වුණොත් නරකද? අය අපි මුළු ජීවිත කාලෙම දරුවෝ වෙනුවෙන් මහන්සි වෙනවා. රැකී රක්ෂාවල වෙනුවෙන් මහන්සි වෙනවා. දැන් ගෙවල් දොර හදන්න මහන්සි වෙනවා. හරි හම්බ කරන මහන්සි වෙනවා. මේ මහන්සිය වෙන මහන්සිය බලගාම අර වගේ පොඩි මහන්සියක් අර වැඩි මහන්සියක් ගත්තොත් මුළු ජීවිතේම ආරක්ෂා කරලා තියෙන ධර්මයේ වෙනුවෙන්. ඒක කාටද? තමාට. පින්වත්නි අපි වැරදිලා අපේ වචනේ වැරදිලා, කයෙන් වැරදිලා, හිතෙන් වැරදිලා අපි හිටියකම පිරිසත් එක්ක. අපි එක ගොඩේ ඉන්නකොට කියනවා නෑ නෑ ඔයා මං තනි කරන්නේ නෑ. මං ඔයා ළඟින්ම ඉන්නවා. ඔයාට එහෙම තනි වෙන්න දෙන්නේ නෑ. මං ඔයාට කරදරයක් වෙන්න දෙන්නේ නෑ. මං ඔයාට ආදරෙන් බලා ගන්නවා කියනවා. මරණොත් පුළුවන් ද අපිට ඒක කරන්න? එයා මෙල්ල ගිහලා නිරේ ඉපදුනොත් අපිට පුළුවන් දෙයක් වෙන්න බෑ. නිරේට ගියාට පස්සේ යම රජු වහන්නේ මොකක්ද යාගේ? යම රජු වහනවා
මම කුණීදලා දාවි මනුස්ස ලෝකෙ ඉඳලා ආවා. ඊට පස්සේ යම රජුරෝ අහනවා දේවදූතයෝ දැක්කේ නැතුද? ඉතින් මෙයා අහනවා කවුද දේවදූතයෝ කියන්නේ? ඒ වගේ කියනත් මේ ඉපදිච්ච ගමන් පුංචි බබාලා දැක්කා. ඉතින් ඔයා හිතුවේ මමත් මේ විදිහට ඉපදුණා. මමත් මේ වගේ තමයි ඉපදුනේ. මට ආයෙමත් ඉපදින්න වුණොත් මම පින් කරලා තියෙන්න ඕනේ නේද කියලා හිතුවේ නැද්ද? අනේ මට මතක නැති වුණා. හරි. එතකොට ඔයා දැක්කේ නැද්ද? වයසට ගිහිල්ලා මල මුත්‍රා ගොඩේ වැටලා ඉන්න අය දැක්කා. එතකොට ඔයාට හිතුනේ නැද්ද? මටත් මේ වගේ ඉරණමක් අයිති වෙන්න දවසකට මට සිහි කරන්න හොඳ තියෙන්න ඕනේ. මම මේ හොඳ රැස් කර ගන්න ඕනේ. මම නරක අතාරින්න ඕනේ කියලා ඔයාට හිතුනේ නැද්ද? අනේ මට වෙලාව නැතුව ගියා. එතකොට ඔබ දැක්කේ නැද්ද? වයසට ගිහිල්ලා ලෙඩ රෝගේ හැදිලා රෝගී දැක්කේ නැද්ද? දැක්කා. ඉතින් ඔයාලට හිතුනේ නැද්ද? ලෙඩ වුණොත් මට මොකද කරගන්න බෑ. ඊට කලින් මං යහපත් දේවල් කරන්න ඕනේ. අයහපත් දේවල් අතාරින්න ඕනේ කියලා. අනේ මට වෙලාවක් නැතුව ගියා. එතකොට ඔයා දැක්කේ නැද්ද මෙරිච මිනිස්සු? දැක්කා. මෙරිච මිනිස්සු දැක්කා දෙවියන් කියලා කියනවා. ඉතින් ඔයාලට හිතුනේ නැද්ද මමත් මැරෙන කෙනෙක්? මේ මැරෙන ලෝකේ මම පින්තමක් කරගන්න ඕනේ මිසක් මම මේ අකුසල් කරලා හරියන්නේ නැහැ කියලා. අනේ මට ඒක අමතක වුණා කියලා. ඊට පස්සේ ඔයා දැක්කේ නැද්ද මේ දඬුවම් වලට භාජනය වෙච්ච මිනිස්සු? දැක්කා කියලා. එහෙනම් මම මේ වගේ දේවල් කරන්න හොඳ නෑ කියලා හිතුවේ නේද? අනේ මට හිතන්න බැරි වුණා. ඊට පස්සේ යම රජුරෝ කියනවා එහෙමනම් දැන් බලන්න ඔයා කයින් වචනෙන් මනසින් මේ දේවල් කළා. දැන් යට ඔක්කොම මතක් වෙනවා. දැන් අපේ ජීවිතේ සාමාන්‍යයෙන් මේ වෙලාවේ අපේ මනුස්ස ලෝකේ මේ ගත කරන ජීවිතේදී සමහරට අපිට එකක් කළාම මතක නැති වෙනවා. ඊළඟ එක කරාම මතක නැති වෙනවා. මතක නැති වුණාට ඒ ඔක්කොම ගබඩා වෙනවා සංස්කාරවල. යම රජුරෝ කියනවා ඔබ අසවල් දී කළා මතක් වෙන දැන් යාට. ඊළඟ යම රජුරෝ කියනවා මේක ඔබේ අම්මා කරපු එකක් නෙමෙයි. ඔබේ පියා කළා නෙමෙයි. ඔබේ සහෝදරයා කළා නෙමෙයි. සහෝදරිය කළා නෙමෙයි. යාළුවා මිත්‍රය කළා නෙමෙයි. තමන් කරගත්තු එකක්. දැන් ඉතින් මේක වගේ. එතකොට බලන්න පින්වත්නි ඒ වගේ අනතුරක් කරා යන්න තියෙන ජීවිතේ වළක්වන ධර්මයක් අපිට ලැබුණාම අපේ රතනසිරි නායක ස්වාමීන් වහන්සේ වදාළා මහමෙවුනා භාවනා අසපින් අනුගානේ මාර්ගඵලලාභීන්වත් දී වෙන්න ඕනේ කියලා. අපි ඒ වගේ එකට උත්සාහවත් කරලා උත්සාහයක්වත් අරගෙන අපි ඒ උත්සාහය තුලින් ලබන සතුටෙන් ඒ කියන්නේ මෙහෙමයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔබට මතකද මම මුලින්ම මතක් කළා. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙච්ච දවසේ ඉඳලා පිරිනිවන් පාන දවස් දක්වා යමක් දේශනා කරනවා ඒක ඒ විදිහමයි. එහෙම සාහිතික කරලා සීල් තියපු ධර්මයක් ලැබුණාට පස්සේ අපිට මේ ධර්මය අවබෝධ කරගත්තොත් අපිට මේ ගෞතම බුද්ධ ශාසනය මේ ජීවිතය තුළ සෝවාන් වෙන්න පුළුවන් කියන අදහසට આવොත් ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඒ අදහස නැත්තම් ශ්‍රද්ධාවට ඉන්නත් බැහැ. එතකොට ඒ අදහසට සෝවාන් කියන වචනේ පින්වත්නි අපි පොඩ්ඩක් තේරුම් ගන්න. ගොඩක් අය දන්නේ නැනේ. දැන් අපි කියනවා සරියුත්. පාලි වචනේ මොකද්ද? සාරිපුත්ත. අපි කියනවා මුගලන්. පාලි වචනේ මොකද්ද? මොග්ගල්ලාන. අපි කියනවා සෝවාන්. පාලි වචනේ මොකද්ද? සෝතාපන්න.
සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා සෝත කියලා කියන්නේ මොකක්ද? සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තර දෙනවා සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. සෝතාපන්න කියන්නේ මොකක්ද? පෙන්වා දෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට යමෙක් පැමිණෙනවාද එයා සෝතාපන්න. දැන් මේක දන්නේ කියයි සමහර කියයි ඕ පටන් ගත්ත භාවනා මන්දිරක අඟල් ටික කුඩින් එනවා බලන්න මොන අපහාස කරයි. දන්නේ කියයි. එතකොට සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ, ආපන්න කියන්නේ පැමිණෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම තමයි සෝතාපන්න කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නේ මොකෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගේ පටන් ගන්නෙ මොකෙන්ද? සම්මා දිට්ඨියෙන්. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නේ මොකෙන්ද? යමෙක් සම්මා දිට්ඨියට පැමුණාද එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරන උපමාවකින් කරවල රාත්‍රියක් සීකරන්න. මේ කරවල රාත්‍රිය ඉවර වෙනවා කියන අදහස අපිට එන්නේ මොන වගේ වෙලාවකටද? ආකාශයේ එළියක් පැටීගෙන එනවා නැගෙනහිර පැත්තෙන්. ඒකේ තේරුම මොකද්ද? දැන් තා පොඩ්ඩකින් ඉර පායනවා. බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙකුගේ ජීවිතයකට සම්මාදිට්ඨිය ඇති වෙනවා කියන්නේ අඳුර දුරලන අරුණළු උදා වීමයි. අඳුර දුරල අන්ධකාරය තමයි අවිද්‍යාව. අවිද්‍යා අන්ධකාරයේ විදාරින ආර්ය සත්‍ය අවබෝධය කරා යන ගමන එයාට හිමි වෙනවා කියන එක. ඒතකොට එතෙන්ට එන්න තියෙන කොමකට පැමිණලාද? සම්මා දිට්ඨියට පැමිණලා. සම්මා දිට්ඨියට එන්නේ කොහොමද? සම්මා දිට්ඨියට එන්න කරුණු දෙකක් ඕනේ. ඒ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා අපි එතන කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ලැබෙන්න ඕනේ. සද්ධම්ම ශ්‍රවණ. ඊට පස්සේ කොච්චර හුවත් වැඩක් නැහැ. Tamanට තියෙන්න ඕනේ අභ්‍යන්තර වශයෙන් කුසලතාවයක් විතරයි. ඒකට කියනවා යෝනිසෝ මනසිකාර කියලා. යෝනිසෝ මනසිකාර නැත්තම් කොච්චර හුවත් වැඩක් නැහැ. එතකොට යෝනිසෝ මනසිකාර තියෙන කෙනාට අර චතුරාර්ය සත්‍ය ධර්මය අහනකොට එයාගේ හිතට මේක යනවා. එයාගේ හිතට මේක වදිනවා. එයාට මතක හිටිනවා. එයා ඒ විදිහට තමන්ගේ සිත කය වචනේ පුරුදු කරන මහසි ගන්නවා. ඒකට කියනවා ධම්මානුධම්ම පටිපatti. එතකොට කල්යාණ මිත්‍ර සේවනයයි යෝනිසෝ මනසිකාරයයි දෙකෙන් තමයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. ඊට පස්සේ පින්වත්නි එනස් සම්මාදිට්ඨිය ඇති වෙන මූලික අවස්ථාවට එනකොට සද්ධානුසාරී. සද්ධානුසාරී කියලා කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා ගැන ලොකු පැහැදීමක් තියෙනවා. සැක කරන්නේ නැහැ. එයා කල්පනා කරන්නේ ඒක කොහොමද මම අවබෝධ කරන්නේ? ඕවා කොහේ කරන්න පුළුවන්ද කියලා ගණන් නැහැ. කොහොමද මම අවබෝධ කරන්නේ කියලා කල්පනා කරනවා. සද්ධානුසාරී. ඒක නම් තවදුරටත් ධර්මයේ ඒ බුද්ධ දේශනාව පටිච්ච සමුප්පාදේ චතුරාර්ය සත්‍ය අහල ඒ විදිහට නෝනින් විමසනවා. එතකොට ධම්මානුසාරී. ඊට පස්සේ එයා චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥාණයට පැමිණෙනවා. ඒක තමයි සෝතාපන්න කියන්නේ. සත්‍ය ඥාණය තමයි දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන. ඥානය කියන්නේ අවබෝධය. එයාට මේකේ තියෙන දුකක් කියලා අවබෝධයක් ඇති කරගන්නවා. මේ දුක නිතර නිතර හැදින්නේ මේ දුකට ආස කිරීම නිසා කියලා අවබෝධයක් ඇති වෙනවා. දුකට ආස කරන්නේ නැත්නම් එයා දුකෙන් නිදහස් වෙනවා. අවබෝධයක් ඇති කරගන්නවා. මේ සඳහා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අවබෝධයක් ඇති කරගන්නවා. මේක මොකද්ද? සත්‍ය ඥානය. ඔන්න ධම්මචක්ක සූත්‍රයේ තියෙනවා ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ වික්කවේ පුබ්බේ අනනුසතේසු ධම්මේසු. ඒ කාටත් ඒ ලෝකේ ඕනම සාමිකුට මේ පිර තමයි තියෙන්නේ. සත්‍ය ඥානය. ඊළඟට තියෙන්නේ කෘත්‍ය. කෘත්‍ය කියන්නේ ඒ දුක්ඛාර සත්‍ය සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න ඕනේ. දුක්ඛ සමුදය
සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්න ඕනේ. දුක්ඛ නිරෝධය සම්පූර්ණයෙන් අත්දකින්න ඕනේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය ශ්‍රාණික මාර්ගයේ සම්පූර්ණයෙන් ප්‍රගුණ කරන්න ඕනේ කෘත්‍ය. එතකොට යා මාර්ගඵල අවබෝධයෙන් ඉස්සරහට යන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙන කෘතඥාන. කෘතඥානය කියන්නේ දුක සම්පූර්ණයෙන්ම අවබෝධ වුණා නම් අවබෝධ වුණා කියලා අවබෝධ කරගන්නවා. ඒක ලස්සන උපමාවක් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ලැබුණා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ආනන්ද හාමුදුරුවෝ ඇහුවා අවබෝධ වුණාට පස්සේ අවබෝධ වුණා කියලා දැනගන්නේ කොහොමද කියලා. ආනන්ද හාමුදුරුවෝ ඒ අවබෝධය හැමතිස්සෙම තියෙනවද කියලා ඇහුවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා කෙනෙකුගේ අතපය කැපුවොත් අතපය නැහැ කියලා දන්නේ නැද්ද කියලා ඇහුවා. අතපය කැපුවොත් අතපය නැහැ කියලා දන්නවා. දැන් අපි ගත්තොත් අතක ඇඟිලි කැපුවා. ඇඟිලි කැපුවා කියලා දන්නවා. හැබැයි හැමතිස්සෙම මේ ඇඟිලි කැපුවක් පිටින් නැහැ. යම් වෙලාවක ඇඟිලි සිහි කරනවාද එතකොට ගන්න ඇඟිලි නැහැ. ඒ වගේ කියනවා අවබෝධය. එතකොට ඒ විදිහේ අවබෝධයක් ඇතිවෙන ජීවිතය. ඉතින් පින්වත්නි අන්නේ කරුණ අපේ මේ ජීවිතය තුළ අපි දන්නේ සමහර වෙන්න පුළුවන් සෝවාන් වීමේ වාසනාව තියෙන. සමහර වෙන්න පුළුවන් සකදාගාමී වාසනාව තියෙන. අපි දන්නේ කියන්නේ ඒවා. ඒ කියන්නේ ඒක තියෙන්නේ යෝනිසෝ මනසිකාරයේ සද්ධර්ම ශ්‍රවණේ මත. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට නියම විදිහට අහන්න ලැබෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි හිතනවා නම් ඒ විදිහට පුරුදු කරනවා නම් අපි අවංකන අපට ඒ මාර්ගයේ ලෝක සියලු දෙනාම පැල් බැඳගෙන එපා කිව්වත් බෑ කිව්වත් ඒ අනිත් කෙනා යනවා. ලෝක සියලු දෙනා එකතු වෙලා නින්දා පහස කළත් එයාගේ මාර්ගයට ඒක පොඩ්ඩක්වත් බාධා වෙන්නේ නැහැ. එතකොට මේ මාර්ගයේ ගමන් කරනවා. එතකොට පින්වත්නි අන්නේම ධර්ම මාර්ගයේ දිනු කරගන්න අපට දුර්ලභ අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව තියෙන්නේ ඒක මම විසින් ඇති කරන එකක් හෝ වෙනම විසින් ඇති කරන එකක් නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේ විසින් ඇති කරපු එකක්. ඒ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනා ලෝකේ විවෘතව තියෙනවා. අර අපේ බංගලදේශ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ ධර්ම විනය විවෘතව තිබීමෙන් තමයි බබලන්න පටන් ගන්න. ඒ බබලනකොට තමයි බබලනවා කියන්නේ ධර්ම විනය දන්නවා. දන්නකොට ඒ ධර්ම විනය හැසිරෙනවා. එතකොට සද්ධානුසාරියය ධම්මානුසාරියය සෝවාන් උච්චය බිහි වෙනවා. ඒකට කියනවා බුද්ධ ශාසනය බබලනවා කියලා. මාර්ගඵලලාභී බිහි වෙනවා. කවුරුවත් දන්නේ නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ කොහොමද? ඒ ධර්ම මාර්ගය දියුණු වෙන්නේ කොහොමද? කවුරුවත් දන්නේ නැත්නම් දන්නේ නැති බුද්ධ ශාසනය. කවුරුත් ඊගෙන හිත යොදලා නැත්නම් ලෝකේ අතුරුදහන් වෙලා යන්නේ බුද්ධ ශාසනය. එතකොට මේ දැන් අපි ගමු අපේ දෙමව්පියෝ සද්ධානුසාරී වුණාද? ධම්මානුසාරීද බැරිනේ? ආර්ය ශ්‍රාණික මාර්ගයට පැමිණලාද බැරිනේ? අඩු ගණනේ අපේ දෙමව්පියන්ට දිව්‍ය ලෝකෙකවත් යන්න අවස්ථාවක් තිබ්බද කියලා අපි දන්නේ නැහැ. මොකද හේතුව දෙවියන් අතර උපදින්න කරුණු පහක් ඕනේ. ඒ පහට කියන සීක බල. සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා. මේ පහ තිබ්බොත් තමයි දෙවියන් අතර යන්නේ. ඒ නිසා පින්වත්නි මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබිච්ච වෙලාවේ අපි දුර කල්පනා කරන අය වෙලා ළඟ බලන අය වෙලා නැතුව ළඟ බලන්නේ නැතුව දුර බලන අය බවට පත් වෙලා අපි මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන හිත පහදවා ගන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට සම්පූර්ණම ආලෝකයක් උදා කරගන්න පුළුවන් කියලා අපි හිත පහදවා ගන්න ඕනේ. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න බව අපි හිත පහදවා ගන්න ඕනේ.
මේ විදිහට තෙරුවන් කෙරෙහි හිත පහදවාගෙන අපි ධර්ම මාර්ගයේ තුල සීලවන්ත වෙලා ටික ටික දහම් දැනුම දියුණු කරගත්තාම ඔබටම තේරෙන්න පටන් ගනීවි. දැන් අපි ගත්තොත් ඔබ යම් කිසි දෙයක් දැනගත්තා නම්, ඉගෙන ගත්තා නම්, තේරුම් ගත්තා නම් කාගින්වත් සාක්කිය ඕනේද? කාගින්වත් සාක්කිය ඕනේ නැහැ. ඒක තමන්ගේ දැනුම, තමන්ගේ අවබෝධය. මේ වගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කරව යනකොට ඔබම ඔබේ සාක්ෂිකාරය බවට පත් වෙනවා. බුද්ධ වචනයක් තියෙනවා සෝතාපන්න කෙනා ගැන අපරපච්චය සත්තු ශාසනය. සාත්‍රු ශාසනයේ පරප්‍රත්‍ය රහිතයි කියලා. පරප්‍රත්‍ය කියලා කියන්නේ අනුන්ගේ උපකාර. දැන් සාමාන්‍යයෙන් අපිට තියෙන්නේ ධර්ම මාර්ගයේ දියුණු කරන්න කලින් තියෙන්නේ අමූලිකා සද්ධා. අමූලිකා සද්ධා කියන්නේ මුලක් නැති පැහැදීම. මේ පැහැදීම වෙනස් වෙනවා. ඕන වෙලාවට ඒ පැහැදීම එක එක විදිහට හැරෙනවා. වෙනස් වෙනවා. අපි මේ පැහැදීමේ ඒ පැහැදීම ඉක්මවා යන්න ඕනේ. ඉක්මවා යන එකට මොකක්ද අපි කියන්නේ? ආකාරවති සද්ධා. ආකාරවති සද්ධා එනකොට යා පුතත්ජන කෙනෙක් නෙවෙයි. ආර්ය ශ්‍රාවකෙක් හැටියට යාට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් පින්වත්නි බුද්ධ දේශනාවලදී සාමාන්‍යයෙන් ලෝකේ තියෙනවා භාවනා ගැන මම දකින්නේ ඒක නිකන් විලාසිතාවක් හැටියට ලෝකේ තියෙන්නේ. අපි නිකන් භාවනා කරනවනේ. කියන නිකන් ඒක අමුතු විදියට පෙන්නන එකක්. නමුත් මම හිතන්නේ ධර්ම මාර්ගය තුල මේ විලාසිතා නැහැ. ධර්ම මාර්ගය තුල භාවනා කියලා කියන්නේ ඒක කොටසක් විතරයි. ධර්ම මාර්ගය තුල තියෙනවා ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවට එන්න ඕනේ. සීලයට එන්න ඕනේ. සුත ධර්ම ඥානයක් ඇති කර ගන්න ඕනේ. ඡාග දන් දෙන්න ඕනේ. පඤ්ඤා ඒ ධර්මයට අනුව තමන් නෝනින් මෙහෙවන්න ඕනේ හිත. ඔය පහෙන් තමයි පටන් ගන්නෙ. මොකද හේතුව සමහරව ඉන්නවා භාවනා කරනවා සමාධියක් ඇති වෙන්නේ නැහැ. සමහරව ඉන්නවා සමාධියක් ඇති වෙනවා. සමහරට සමාධියක් ඇති වුණා කියලා එයාට ධර්මය අවබෝධ වෙනවා කියලා අපිට කියන්න බෑ. සමාධියක් ඇති වුනේ නැහැ කියලා ධර්මය අවබෝධ වෙන්නේ නැහැ කියන්නත් බෑ. ඒ ඔක්කොම තියෙන්නේ Taman ජීවිතයේ ඒ ධර්මයට අනුව හිමීට ජීවිතය අරගෙන යන ආකාරයටයි. ඒ නිසා පින්වත්නි අපි අපේ ජීවිතයේ දුර්ලභ අවස්ථාවක් අපි ලබාගෙන තියෙනවා. ඒක තමයි ක්ෂණ සම්පත්තිය. අපිට මනුස්ස ජීවිතය ලැබුණා, ගෞතම බුද්ධ ශාසනය ලැබුණා. මේ ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කිරීමේ අවස්ථාව ලැබුණා. මේ තුනට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. කණාදීතා සෝචන්ති නිරයම්මි සමප්පිතා. මේ ක්ෂණ සම්පත්තිය අතහැරිලා නිරය වගේ තැනකට වැටුණොත් සූක කරපින්න වෙනවා. ඒ නිසා මේ ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනෙ ගන්න පින්වත් සියලු දෙනාටම වාසනාව උදා වේවා. අපි බුදුගුණ ටිකක් කියලා අවසන් කරමු. කියන්න මා කියවම සබ්දනගර කියන්නේ අඳුරුලොව එළිය කළ මගේ සිත පහන් කළ සප සතුට උදා කළ මගේ බුදු සමිඳුනේ නොමග යන විට හැඳින සුමගටම යොමු කරන මහා කරුණා ගුණති කාරුණික සමිඳුනේ මෙරෙන ඉපදෙන ලොවෙන්
සදහටම මිදෙන්නට අමනිවන් මග දෙසන සුගත බුදු සමිඳුනේ ජීවිතේ දුක සෝක පිසදමා සනසවා අමාවසු ලබා දෙන සුගත බුදු සමිඳුනේ හුදෙකලා දිවි මගක දහම තුල තනි නොවන පිළිසරණ ලබා දෙන කාරුණික සමිඳුනේ ප්‍රවටිමින් මේ ලොවට සැප සොයා දුවන විට ප්‍රඥාව ලබා දෙන කාරුණික සමිඳුනේ දුකින් මුදවා සෙවම සනාතන සැපය දෙන මගේ ලොව හිරු මඩල ඔබයි බුදු සමිඳුනේ මඩදියෙන් උඩට නැගී සුපිපි නෙළුමක් විලස දම් සුවඳ බෙදා දෙන මලක් වෙමි සමිඳුනේ සරුසාර පොළව මත වැඩෙන සරු පැලය ලෙස මුළු ලොවට සෙවණදී වැඩෙමි බුදු සමිඳුනේ අහස් කුස එළිය කොට සුපුන් සඳ පිලෙන විට එළිය විහිදා දිලෙන තරුව වෙමි සමිඳුනේ සදසිත සදාගෙන සිල් සුවඳ දරාගෙන ඔබේ සිරිපා සෙවනේ වැඩෙමි බුදු සමිඳුනේ නොසිල් වෙන පහන් සිල එක්තැන්ව දිලෙන ලෙස මමත් සිත සමාහිත කරමි බුදු සමිඳුනේ අඳුර විනිවිද දිලෙන නන පහන දරාගෙන ලොවෙහි ඇති තතු එලෙස දකිමි බුදු සමිඳුනේ ඔබේ බුදු සසුනේදිම ඒ අමා නිවන් දැක හැම දුකින් මිදෙන්නට පතමි බුදු සමිඳුනේ ඔබේ බුදු සසුනේදිම
ඒ අමා නිවන් දැක සදා සැප ලබන්නට පඨමි බුදු සමිඳුනේ ඔබේ බුදු සසුනේදිම ඒ අමා නිවන් දැක පිළිසරණ ලබන්නට පඨමි බුදු සමිඳුනේ පින්වත්නි අපි ධර්මයේ ශ්‍රවණය කළා සිත පහදවාගෙන රැස් කරගන්න වැඩමවා වදාළ අතිපූජනීය මහා සංඝරත්නයට අනුමෝදන් වෙත්වා පින්වත් ස්වාමීන් වහන්සේලාටද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහවහා අවබෝධ වේවා. ඒ වගේම සියලු පින් කැමති දෙවියෝ මේ පින අනුමෝදන් වෙලා දෙවියන්ට උතුම් ශ්‍රී සද්ධර්මයේ වහවහා අවබෝධ කරගනිත්වා. අප නමින් මේ පරලෝකීය ඥාති මිත්‍රාදීන්ද මේ පින අනුමෝදන් වෙලා ඒ සියලු ඥාතීන්ද උතුම් සැපයටපත් වෙලා මේ බුදු සසුනේම සැපත ලබත්වා. පින්වත් ඔබ සියලු දෙනාටම විශේෂයෙන්ම මහමෙවුනා භාවනා සතුව පිළිවීමට විශාල කැපකිරීමක් කළ ඒ උපස්ථාන කමිටුවේ සංවිධානය කමිටුවේ සියලු පින්වත්තුන්ටද ඔබ සියලු දෙනාටද මේ ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ වහවහා අවබෝධ වේවා. සාදු සාදු.